මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා වතුරුගම කන්නි මහර පදිංචි ඩී.එම්. ඇග්නස් මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියේ ආනිශංසයෙන් සුදත් ජයරත්න පුතණුවන්ගේ සියලු ග්‍රහාපල දුරු වී නිරෝගී සුවය ලැබ දීර්ඝායුෂ අත් වේවා. ලොකු අයියා වන ඩී.එම්.එස්. ජයසිංහ මහතාටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. දැනට වසර 4කට පෙර මියගිය ජී.ටී. ජයරත්න ස්වාමි පුරුෂයාට දැනට අවුරුදු 17කට පෙර මියගිය ආර්.ඒ. එලිසනෝනා මෞතුමියට හා අවුරුදු 26කට පෙර මියගිය ඩී.එම්. සිරිවර්ධන පියතුමාටත් ඉක්මන් භවයකදී මෙම උතුම් වූ ශ්‍රී සද්ධර්මය හමු වී සසර දුක් කෙලවර කර ගැනීමට මෙම කුසලය හේතු පාරමිතාවක්ම වේවා. දියණිය වන රේණුකා ජයරත්න මහත්මිය, බෑනා වන W.A.T. විජයලත් මහතා, පුතා සුදත් ජයරත්න මහතා, ලේලිය වන ශිරෝමා ජයසිංහ මහත්මිය, දීපනාත විජයලත්, තරිඳු විජයලත්, වාසුල ජයරත්න, සහන් ජයරත්න, කිත්මිනී සහ ආකර්ෂා යන මුණුබුරු මිනිබිරියන්ගේ රැකී රක්ෂා කටයුතු හා අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. එසේම ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට තව තවත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට මෙම උතුම් ධර්මය අවබෝධ කරවීම සඳහා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත් ලැබේවා. එසේම මෙම ධර්ම දානයේ කුසලෙන් ඇග්නස් මහත්මියට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වීම සඳහා පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරමින් සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්සන්තරතෝ නසන්ති කෝපා ඉති භවා භවතංච වීතිවත්තෝ සෝබික්ඛු ජහති යෝර පාරං උරගෝ චෙන්නමිව තචං පුරාණං. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගෙන තිබෙනා වූ සදහැවර පින්වත්නි, අනුග්‍රහක බවතුන් අපට නිවන් මගටම උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනයක් කරන්න කියලා සීමිත නිදහසකුත් දීලා තිබෙනවා. ඒ අනුවයි අපි මේ එක් ගාථා පාඨයක් තෝරගත්තේ. මා දකිනවා ඊතා සුළු දෙයක් තුළ, ඊතා පුංචි දෙයක් තුළ තථාගතයන් වහන්සේ මේ මග පැහැදිලි කරනවා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවායි කියලා. ඒ අයන්නවත් දන්නේ නැති කෙනෙක් සඳහා නෙවෙයි, මූලික දේවල් පිළිබඳව දැනුම ඇති කෙනෙක් සඳහා. ගමින් ගමට වැඩම කළ තථාගතයන් වහන්සේ අවුරුදු 45ම වුණ මුණ ගැහෙන්න කියලා වදාලි නෑනේ. දවසක් දෙකක් ඉඳලා ඉතින් පිට වෙලා යනවා. ඒතකොට ඒ වන විට අනුගමන ප්‍රතිපදාව ඔවුන්ට ලැබිලා තියෙන්න ඕන. ඒ අනුගමන ප්‍රතිපදාව කියන එකෙන් කියන්නේ මොකක්ද අපි කරමින් හිටියේ, ඒ නිසාමයි අපට දුකටපත් වෙන්නේ. මේ වැඩේ නොකරනවා නම් අපි දුකින් මිදෙනවා කියන මේ ওই කාරණය ඕනෑ සූත්‍රයක් තුළ, ඕන ගාථා පද දෙකක් නැත්නම් හතරක් තුළ පුළුල් ලෙස උපමා යොදා ගනිමින් තථාගත බුදු පියාණන් වහන්සේට පැහැදිලි කිරීමේ හැකියාව තිබුණ බව තමයි ත්‍රිපිටකය තුළ අපි දකින්නේ. එනිසා ඔබ මේ තථාගතයන් වහන්සේගේ
සියුම් ඉගැන්වීම කෙරෙහි අනුගමනීය ප්‍රතිපදාව කෙරෙහි විශ්වාස තියන්න. නමුත් අනුගමනීය ප්‍රතිපදාව කෙරෙහි විශ්වාස තියන්න කියන එකේ තේරුම ඔබ යමක් කළ යුතුයි කියන එක. නමුත් වත්මන් අපේ සමාජය තුළ ඒ සඳහා යමක් මේ ඇතුළතින් යමක් කළ යුතුයි කියන එක කාරණය පිළිබඳ අවබෝධයක් බොහෝ දෙනාට නැහැ. පින් කළා නම් හරි, පින් කළාම හරියයි කියලා ඒගොල්ලෝ හිතන් ඉන්නේ. එහෙම කලක් තිස්සේ අපේ බෞද්ධයින්ට ඇතුළත් වුණා වූ සංස්කෘතික පුරුද්දක් ඒක. හොඳ පැත්තට හැරොට පුරුද්දක් ඒක. නමුත් ඒක තුලත් භවගාමිත්වයක් තිබෙන බව. ඒක තුලත් අවිද්‍යාවක් තිබෙන බව බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. මෙන්න මෙතනයි මේ ගැටලුව පවතින්නේ. ඔය අපි කියවන තවත් සමහර ගාථාවල පෙන්නනවා මුළු ලෝකයාම බුදුවරු පැහැදිලි කරන්නාව මේ සංසොන් සුවයට විරුද්ධයි. ඔවුන්ට ඒක නැති දෙයක්. ඒ ගහ බැන ගන්න අපා කොටා ගන්න එක තමයි උන්ට තියෙන්නේ. එමයි පැහැදිලි කරලා තිබෙන්නේ. නමුත් බෞද්ධයින්ට ලේසි වෙලා තියෙන දෙයක් තියෙනවා. මගේ කුඩා කාලේ නම් අහිංසක අම්මලා මේ වචනේ අහන්න බෑ. නිවන් කියන වචනේ ස්වාමීන් වහන්සේ නමකින් කටින් පිට වෙන්න බෑ සාදු කියලා. නිවන් හම්බ වුණා වගේ හරියට. එහෙම පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් ඒ පතන නිවන තව කොච්චර කාලයක් ඇයිද දන්නේ නැහැ, කොපමණ කාලයක් ඇයිද කියන දන්නේ නැහැ. පතන එක. ඒ වගේම පෘථග්ජන සමාජයට ඒක වැටහෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා සහ ඒකේ තියෙන අසීමිත නිදහස සහ සංසුන් බව වැටහෙන්නේ නැහැ. ඒ නිසා උන්ට එහෙම එකක් ඕනත් නැහැ. මා දකිනවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇසුවයින් පසුව මොහොතකට හෝ එහෙම නැත්නම් ආරම්භක පියවරක් වශයෙන් හෝ එහෙම දෙයක් තිබෙන බව පිළිබඳව ඇතිවෙන්නා වූ අනුමාන ඥානය තුල තමයි මේ කෙනෙක් වීරිය වෙන්නේ, උත්සාහවන්ත වෙන්නේ. තවත් විදිහකින් පෙන්වනවා නම් ඔවුන් හොයමින් හිට සැපත 16න් 1යි, තථාගතවරු පෙන්වන සැපත 16න් 15යි. මේ 16න් 1 මොකටද අපි හිර වෙලා මේ තරම් දුක් විඳින්නේ? 16න් 15කට අපි යමු කියලා මේක දුටුවයින් පසුව හොයාගෙන යන එකක්. අන්නර මිනිසුන් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය වශයෙන් ශික්ෂාපද සමාදානයක සිටමින් පුණ්‍ය මාර්ගගත වෙලා ඉක්මනින් හොයාගෙන එන එකක් නෙමෙයි, ප්‍රාර්ථනා කරලා බොහොම කාලයකට පස්සේ ලැබෙන එකක්. අද ඒ පිළිබඳ ප්‍රාර්ථනාවක් කරනවා මේ පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් සූත්‍ර දේශනාවල මෙන්න මෙහෙම කොටසක් තිබෙනවා. ඔය යම් අය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි පරිබ්‍රාජක ගෘහස්ත පාසන්ඩ ආගමික නායකයෝ ගෘහපතියෝ බමුණෝ උන්වහන්සේ හමුවෙන් එනවා. ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්නය ඔස්සේ උන්වහන්සේ ඔහුව ගෙනියනවා. මං හිතන්නේ ඔහුට එතකොට මේ දුක නැති වූ තැන සහ මාර්ගය පේනවා කියලා. එතකොට ඔහුට ඒ කතාව ඇත්තයි. එහෙනම් මෙතෙන්ට යන්න මම මේ මාර්ගය ගන්න ඕනේ කියලා ස්ථාවර ස්ථිර නිගමනයකට එළවීම තමයි ඔබ වහන්සේ වදාළ ධර්මයේ මට තේරුණා. අද පපන් මම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් කොට සලකන්න කියලා ඉල්ලීමක් කරන්න තරම් බලවත් උනේ උන්වහන්සේගේ ශරීර ස්වභාවය දෙක පැහැදීමක් වෙන්න බෑ. උන්වහන්සේ මේ පෙන්නන ධර්මයේ දකීද බුදුන් දකී කියන කාරණාව අර ධර්ම දේශනාව තුළ දුටු නිසායි. අපේ අයට ඒකේ තරම් ඕනකමක් නැත්තේ එහෙම දැකලා නැති නිසා. එහෙම ලෝකෝත්තර සොයක් මිනිසා සතුව තිබෙනවායි කියලා දැකලා නැති නිසා. ඔවුන් ජීවිතයෙන් එහා පැත්තේ තියෙන නිවනක් ගැන බුදුවරයෙක් කමුණාම උන්වහන්සේ කියන බණ ටික අහලා නිකම්ම නැවල නිවනක් ගැන
සැහැල්ලුවෙන් සරලව හිතලා තියෙන නිසා. නමුත් ජීවිතෙන් එහා පැත්තෙත් නොවෙයි, අනාගත බුදුරෙක් ඉදිරියෙත් නොවෙයි. ඔබට මේ කර්කස බවක්, කටුක බවක් ලැබී තිබෙන්නේ ජීවිතයේදීද? ඔව්. ඒ නැතිවිය යුත්තේ මරණයෙන් පස්සේද? ඒ කර්කස බව, ඒ කටුක බව නෙවෙයිද දුක කියලා කියන්නේ? ඒ නැතුව ඉන්න ඔබ අකමැතිද? එය ප්‍රධාන වශයෙන් තේරුම් ගත යුතු කරුණ ලෝකෙ තියෙන දෙයක් නෙවෙයි කියන එක. ඒ ඔබ විසින් වැරදි ආකාරයෙන් ලෝකේ පරිහරණය කරන්නට යාම තුළ ඔබ විසින් සාදාගත්, ඔබ විසින් හසු වුණ උගුලක්. මේ කාරණාව පැහැදිලි කරන තථාගතයන් වහන්සේ පැහැදිලි ගත්තා වූ උපමා අතර මා සිත් ගත්තා වූ උපමා ගොඩක් තිබෙනවා. එකක් තමයි ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. කංගවේනෙක් මෙන් හික්කලාව හැසිරෙන්නේය. අන්න අනුගමනී ප්‍රතිපදාව මම හිතන්නේ ගාථා 30-40ක තියෙනවා. එක ගාථාවෙන් ගාථාවට කංගවේනෙක් වෙන හැටි කියන්න පුළුවන්. අද මම ගත්ත එක නෙවෙයි. කැමැති පරිදි දේශනාවක් කරන්න නිසා නිවන්වකට උපනිස් වෙන කාරණයක්. මෙන්න මේ ගාථා පදෙන් කියන දේ අපි තේරුම් ගන්න බලමු. මේක ගාථා 20ක විතර තියෙනවා කියලා මට මතක තියෙන්නේ. අගපදයේ වශයෙන්. එයින් කියවෙන දේ අපි තේරුම් ගන්නේ කොහොමද? උරගෝ චින්නමිව තචං පුරාණං. අදත් ලංකාවේ සිදුවෙන දෙයක්. බඩගායන සත්තුන්ට කියනවා උරග කියලා. ලංකාවේ වෙනස් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්දියාවේ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මැද පෙරදි වගේ රටක වෙනස් වෙන්න පුළුවන් තව ටිකක්. නමුත් මේ බඩගායන සතුන්ට අපි දැකලා තිබෙනවා කලක් යනකොට ඔහුගේ කය පුරා පවතිනා වූ සම දිරා යනවා. ඊට පස්සේ අපි එකට හැව කියලා කියනවා. ගැරන්ඩි හැව, නයි හැව එහෙම කියලා කතා කරනවා. දැන් මේකේ පෙන්වන්නේ උරගයාගේ දිරාගිය පැරණි හැව අතහරින්නාසේ. දැන් මේක ඔස්සේ බලන්න ඉගෙන ගන්න. නිකන් ඕක දිහා ඔය ගැරන්ඩියක් හැවරෙන හැටි බුදුහාමුදුරුවෝ කිව්වයි කියයිනේ නැතුව. ඒ සතාට ඒක අතහරින්න ඕලාවනේ අලුත් තමක් හම්බ වෙලා තියෙන නිසා නේද? ඒ සතහට ඒක අතහරින්න ඕන වුණේ ඒක කරදරයක් නිසා නේද? ඔබටත් මේ ලෞකිකය තුළ කාමයේ ඔස්සේ හොයන සැපතට වඩා 16 ගුණයක් විශාල නිර්වාණය වූ සැපතක් ධර්මයේ තුළ තිබෙන බව තේරුම් ගත්තම අන්න වඩා හොඳ එකක්. ඒ වගේම ඉතින් අලුත් තමක් හම්බුනහම පරණහම ඕන නැහැ. ඒක දිරාගිය එකක්. තචං පුරාණං චින්නම. ඒක කිසිම ආසාවකින් නෙමෙයි අතහරින්නේ. ඒක ඕනෙම නැහැ. අනේ මම මේක දාලා දුකයි කියලා අතහරින ගැරන්ඩියෙක් මම දැකලා නැහැ. ඕන එක ගහස්සස්සින් ගිහින් අතහැරලා යනවා. උන්ට ඒක වැඩක් නැති නිසා. කුමක්ද අපට මේ බුදු සමය තුළ තේරෙන්න ඕන? ජහසෝ ජහති යෝර පාරං. අතහරිනවා. ඕර පාරං.
කාම ලෝකයේ ඇවිදින මග ඔහුට අතහරින්න පුළුවන් වෙන්න අතහරින්න ඕනකමක් ඇති වෙන්න වෙනවා. මොකද්ද කාම ලෝකයේ ඇවිදින මග? කාම ලෝකයේ සත්වයා කයක් ඇතිව හෝ කයක් නැතිව, ඝන කයක් පේන්නේ නැතිව හෝ මනෝමය කයකින් කාම ලෝකයේ නම් වූ ස්ථාන 11ක් තුල භවයෙන් භවයට පව්පින්වල විපාක වශයෙන් සැරිසරනවා. කායික සත්වයක් සැරිසරනව නෙමෙයි, පව්පින්වල විපාකයක් වශයෙන් සැරිසරනවා. පාපයේ බරපතල කර්මයක් වශයෙන් එකතු වුණොත් ඒ තුල කාම දුගතිය පැත්තට මේ වර පාර සකස් වෙනවා. ඒ වගේම කර්මයේ සුගතිගාමී පැත්තට පුණ්‍ය කර්මයක් වශයෙන් සකස් වුණොත් ඒක මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට සකස් වෙනවා. එතකොට මේ කාම ඕගේ නැත්නම් කාම මාර්ගේ කාම ලෝකේ සැරිසරන්නේ මොනවෙන්ද? කාමයන්ගේ ලෞතුරු සැපතක් තියනවාය කියලා ඒ විඳින්ට යාම තුල ඒක පව්පින් දෙපැත්තට බෙදා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔහුට මේ කාම ලෝකේ ඇවිදින්න සිද්ධ වෙන්නේ. ඔහු ඕර පාරේට ඇලිලා තියෙනවා, එරණම ගැලවිලා නැහැ. එහෙනම් අපට ධර්මදේශනාවක් තුළින් තේරෙන්න ඕන මේක ගැරන්ටි සවක් වගේ ඕන එකක් නෙවෙයි, කරදරයක් එපා එකක් විදිහට. බලෙන් අප්‍රිය කරලා හරියන්නෙත් නැහැ, එපා කරලා හරියන්නෙත් නැහැ. අපට තේරෙන්න ඕන මේ කාරණේ. ඒකයි සුළු දෙයක් කියලා අපි කතා කරන්නේ. මේක තවත් කාරණයක් තියෙනවා හැබැයි. ඉති බවා බවතං ච වීතිවත්තෝ. තවත් කාරණයක් තියෙනවා. භවෙන් භවයට යාමක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. දැනට ඉන්න බෞද්ධයෝ මේ සත්වයා භවෙන් භවයට යාමක්, අපාය යාමක්, දිව්‍ය ලෝක යාමක්, බ්‍රහ්ම ලෝක යාමක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. මේ භවෙන් භවයට යාම ඔබ හිතනවාද සත්වෙක් යනවා කියලා? මේ පතාගතයන් වහන්සේ ඉදිරිපත් කළා වූ මිනිසා බැඳී ඉන්න මත දෙකට කියන නම් මොනවද? සාස්වතවාදය, උච්ඡේදවාදය. උච්ඡේද මරණහම ඉපදින්න කෙනෙක් නැහැ. පොළොවට පස් වුණා ශරීරය, හුස්ම ටික අහසට ගියා, මොනවද ඉතුරු වෙන්නේ? සාස්වතවාදය මනුස්සයා සුනකෙක් වෙනවා, තිරිසනෙක් වෙනවා, දෙවියෙක් වෙනවා, බ්‍රාහ්මණයෙක් වෙනවා. අන්න ඒ විදිහට මා හොඳින් දකිනවා මේ බෞද්ධ පින්වතුන් තුළ මැදුම් පිළිවෙත් බුදු සමයක් නොව සාස්වතවාදී බෞද්ධකමක් මුල් ගැසෙන තියෙන්නේ කියලා. ඔවුන්ට මේක අපි කිව්වොත් එහෙම අපිත් එක්ක වාද විවාද කරන්න එනවා වරුණාම තේරුම් ගන්නෙ නැහැ. ඔවුන් හිතන් ඉන්නේ පොළොව යට අපාය තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, උඩින් ඊට උඩින් බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා, අපිට යන්න පුළුවන්. මේ වගේ අපි ඉන්න තැන් වගේ භූමියක්. එහෙමයි ඔවුන්ගේ අදහස. එතකොට උන්ට අපායක් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා, බ්‍රහ්ම ලෝකෙත් තියෙනවා, අපිත් ඉන්නවා, යාමකුත් තියෙනවා. මේක තමයි මේ බබාවතන් කියලා කියන එකේ පෙරුම. වීතිවත්ව. එහෙම යන්න එකක් තිබෙනවා නොව තමන් එක රැස් කරගන්නා වූ කර්මයන්ගේ විපාකයක් වශයෙන්, හේතුන්ගේ ඵලයක් වශයෙන් ඔහුට ලැබෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා.
නමුත් මනස කල්පනා කරන්න එහෙම නෙවෙයි. ඒ පෙන්වලා තියෙන උපමා රූපක ආශ්‍රයෙන් ශක්‍ර දේවේන්ද්‍රයා ඉන්නවා, දිවි ලෝකයක් තියෙනවා, ඒකේ මහා භද්‍ර කටයයි සුරබිදේනුවයි කල්පවෘක්ෂයයි තියෙනවා. අපි හාට යනවා. මේ වගේම නාලා කාලා ඇඟවල් සහිතව ඉතින් සතුටින් ඉන්න පුළුවන්. මොකද අත තිබ්බ ගමන් කල්පවෘක්ෂයට, භද්‍ර කටයට, සුරබිදේනුවට සියල්ල හම්බ වෙනවා. ඔව් ඇත්ත. නමුත් ඒක තේරුම් අරන් තියෙන හැටි වැරදි. මම මේක පැහැදිලි කරන්න ගන්න විදිහක් තියෙනවා. ධානලාභියෙකුටයි බඹලෝ හම්බ වෙන්නේ. පවෙන් පරලෝ ගියොත් තමයි කාමදුගතිය හම්බ වෙන්නේ. පිනින් පරලෝ ගියොත් තමයි දෙවියන්ට අදාළ කාමසුගතිය හම්බ වෙන්නේ. ඒකට ඒ ඵලය මේ එක්රැස් කරපු හේතුවේ ඵලය නේද? පව් හේතුවේ පව් ඵලය, පින් හේතුවේ පින් ඵලය, ධාන හේතුවේ දේන ඵලය. ඔහුට පමණයි තියෙන්නේ, අනිත් අයට නෑ ඒක. තුන් භවයටම යන්නේ නෑ, කවුරුත් එකවටනේ යන්නේ. නමුත් බොහෝ කල්පටන් මේවා තිබෙන දේවල් කියන සංකල්පය තුළ තමයි ඉන්නේ. ගිහි සමාජය පනක පැවිදි සමාජයත්. තව සැරයක් කල්පනා කරලා බලන්න. තිබෙන තැනකට අපි යනවද, අපි හදා ගැනීම තුළ, පවේ උපාදානය තුළ, පිනේ උපාදානය තුළ, ධානයේ උපාදානය තුළ අපට ඒක ලැබෙනවද? මේ හේතුවේ ඵලය. දැන් අපි අර විදිහ ගත්තොත් එහෙමනම් අපට ආත්මයක් තියෙනවා. ආත්මය අපායට, දිවි ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට යනවා. එහෙමයි අපි හිතන්නේ. ආත්මවාදීව හිතන්න අරන් ඉන්නේ. මම යනවා. ඒ මම කයද නෑ, කයත් නන් නෙමෙයි. නමුත් මම යනවා. එහෙම යන ගමනක් යන්න කෙනෙක් ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේට භව නිරෝධගාමී ප්‍රතිපදාවක් හෝ නිර්වාණයක් හොයලා දෙන්න බැරි වෙනවා. ඒ ආත් සත්වෙක් ඉන්නවා, යාට ආත්මයක් තියෙනවා, ආත්මයක් හොඳ නැති කරන්නේ. කලක් අපායේ තියෙයි, කලක් දිවි ලෝකෙ තියෙයි, කලක් බ්‍රහ්ම ලෝකෙ තියෙයි ආත්මය. එනිසා අපිට මේ සදහම් යට වුණයින් පසුව බුදු සමයට වුණ හානිය තමයි බුදු සමයේ ආත්මවාදී වුණ එක. එනිසා අපි සිතන සිතුවිල්ල විදිහට මේ ගෙවල් දොරවල් ළමයි බමයි තියනවා වගේ හෙත්තින් දෙවියෝ ගෙවල් දොරවල් හදාගෙන ළමයි බමයි එක්කලා අපි වගේම පිරිසක් එක්කලා මෙහෙම ඉන්නවයි කියලා තමයි හිතන්නේ. අපට එහෙම ඉන්න වෙලා තිබෙන්නේ පංචද්වාරයක් තියෙන නිසා සහ ඒකට ගැටෙන බාහිර වස්තු තිබෙන නිසා. කාම ලෝකේ. දෙවියන්ට ඝනකයක් නැති බැවින් මනෝමය කයක් තිබෙනවා. ඒ බැවින් දෙවියන් කියන උත්පත්තියේ ජරා සහ ව්‍යාධි නැහැ කියන එක සරියුත් මහ රහතන් වහන්සේගේ ඉගැන්වීමක්. එහෙනම් අපට වගේ පස්දොරට බාහිරින් හමු වෙන්නා වූ දේවල් උදව් කරන විදින්නා වූ කම්සෝයක් නෙවෙයි යොවුන්ට තිබෙන්නේ. ඔවුන් පිනින් හදාගත්තා අර මම කිව්වේ ලැබෙනවා තමයි කියලා. සිතූ පමණින් පහළ වෙන. ඒ සිතූ පැතූ දේවල් දෙන කියලා කියන්නේ උපමාවකින් පෙන්නලා තියෙන්නේ. යමක් සිතුවද ඒක සිතුවිල්ල පහළ වුණා. ඒක විඳිනවා. එහෙම අපිට ඒ පිළිබඳව ගැඹුරු දැක්මක් ඇති වෙන්න වෙනවා. මේක මිහිමත තිබෙන තැනක් හෝ නැති තැනක් නෙමෙයි. Taman හදාගත්තොත් ඒ හදාගත් එකට ලැබෙන විපාකය මේක විපාකයක් නැත්තේත් නැහැ. අපි මේ කතා කරන් ඉන්නේ මොකටද? මේ ගැරන්ඩි හැවක්සේ අපට මේක එපා වෙන්න ඕනනේ. පිළිකුල් කරලා හරි දෙතිස් මේ නවදොරකින් වෑහෙන කියලා හරි එහෙම කිව්වට ඒක වෙන්නේ නැහැ. එහෙම තමයි අපේ රටේ කියන්නේ. නමුත් තථාගතයන් වහන්සේගේ වචනයක් තිබෙනවා. ඒක කීප පොලක වෙනවක් තියෙනවා. මම පසුගිය දේශනාවකත් මතක් කළා. අන්න ඒ ඔස්සේ අවධානය යොමු කරන්න ඕන. පුරුෂයාට නැත්තම් මිනිසාට කාමය කියලා කියන්නේ බාහිර වස්තු උදව් කරගෙන ඔහුයින් හදාගත්තා වූ සංකල්පයක් කියලා පෙන්වන්නේ. සංකල්ප බාහිර ලෝකේ නෑ. ඒවා ආශ්‍රයෙන් තමන් හදා ගන්නවා කාම සංකල්පය.
නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියන පදෙන් පැන්න විචිත්‍ර වූ බාහිර ලෝකේ ඇති කාමයක් නැහැ කියලා තියෙන්නේ. නමුත් ඔබ එහෙම දකින්නවද? ඔබ ඔය විඳින්නා වූ කාමයේ ඔක්කොම බාහිර ලෝකේ තියෙනවා කියලා නේද ඔබ හිතන්නේ? එහෙම විඳින්න තියෙන නිසා ඔබ ඒ ඔස්සේ ඒ සඳහා ඒවා ලබන්න තවදුරටත් ඒවා ලැබෙන්නේ දුන්නාම කියලා පින් දහම් කරමින් ඒවා කාමයන් ලබන්න මහන්සි වෙනවා ඇරුණාම ඊට එහා පවතින ආරි සත්‍ය තුළ පවතිනා වූ හිස්සසාර බව එහෙම නැත්නම් උර්ගේකට පැරණි හැවෙන් වැඩක් නැහැ මම දැන් ඒක අතාරිනවා කියලා වගේ අතාරින්න ඕනකමක් කාමසුකල්ලිකාන යෝගියෙකුට ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ එහෙම කාමයන් විඳමින් ඉන්න අයට තථාගත බුදු පියාණන් වහන්සේ ධර්මයේ පෙන්වීම තුළ මාර්ගයක් ගත්තාම ලැබෙන වෙන ඵලයක් නුවණින් පෙන්වලා තියෙනවා. ඒ ඵලයේ සම්බන්ධයෙන් ගත් කල ඒ ඵලය සහ මේ ඵලය අතර වෙනස. අන්න මේක තේරුණ පුද්ගලයාට අර පොන්චි දෙය අතහැරලා ලොකු දෙයකට එකතු වෙන්න කල්පනා වෙන්නේ. ඒ පිළිබඳව පවතින ගාථා යංච කාමසුඛං ලෝකේ යංච දන් දිව්‍යං සුඛං තණ්හක්කේ සුඛස්සේ නැත්සේ නැත්තන් නිබ්බානස්ස සුඛස්සේතේ කලං නග්ගන්තේ සෝලසින් කියලා අන්න පෙන්නලා තිබෙනවා. ඔබට මේ ලෝකයේ ඔය සැපයි කියලා විඳින අරමුණේ සැපත යම් තාක් තියනවද? බොහෝ කොට පින් කොට පරලෝසෙපත් වුණා වූ දෙවියන් අතර ඔය සිතූ පැතූ සම්පත් විඳින සැපක් විඳිනවද? ඒ දෙක තමයි මේ කාම සුඛං සහ දිව්‍යං සුඛං. වේදිත සුඛය. තථාගතයන් වහන්සේ මිනිසාට හඳුන්වා දෙනවා නිබ්බානස්ස සුඛය කියලා නැත්නම් තණ්හක්කේ සුඛය කියලා. තණ්හාව සේවීමෙන් ලැබෙන සුඛය නැත්නම් නිර්වාණ සුඛය හා සංසන්දනය කිරීමේදී කාම ලෝකයේ සුඛයත් දිව්‍ය ලෝකයේ සැපතත් දෙක 16න් එකක් තරම්වත් නොවටී. අන්න ඒකෙන් තේරෙන්න අපි හොයන එකේ මොකක් හරි තිබෙනවා පළුද්දක් නැත්නම් ආදීනවයක්. ඒ පළුද්ද නැත්නම් ආදීන නැති එකක් තමයි මිනිසාට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ. එතකොට තථාගතයන් වහන්සේ හමුවේ ධර්ම ශ්‍රවණය කළ අය ඒ ඉහාත්ම වශයෙන් මේ සොයටපත් වෙන්න කැමති වෙලා අනුගමනය කළා. අපි දන්නවා යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේපත්තිපත්තා අමතං විගහි ලද්ධා මුදා නිබ්බුතින් බුඤ්ජමානා. මේ ගෞතමයන් වහන්සේගේ ශාසනයට කියන්නේ මහානකමට නෙවෙයි ඉගැන්වීමට යෙදිලා මේ ඔහු පත්වීමේ නිවන් තැනට අමතං නොමිලේලත් නිවන් සුව වළඳනවා. අන්නේ නොමිලේලත් නිවන් සුව වළඳනකොට නේද අර ඒකේ තියෙන සුවේ තේරෙන්නේ. එයාට තව තේරලා තියෙන 100න් එකක් තරම් පොඩි ප්‍රමාණයක්. නමුත් එහෙම එකක් තියෙන බව එයා දන්නවනේ. අර ගාථාවෙන් පෙන්නන්නේ නම් ආරි මහා සංඝරත්නයේ නොමිලේලත් නිවන් සුව ආරම්භක ද්විතීයක තෘතීය පියවරවල් වශයෙන් විඳින කෙනා වළඳනවා. වළඳනවා කියන එකේ තේරුම මෙතන මේ කටින් කනවා කියන එක නෙමෙයි විඳිනවා. මා හිතන්නේ ඔබටත් මේ කාමයන් විඳින්න ගිහින් තිබෙන්නා වූ ගැහැට සහහි පවතිනා වූ කර්කශ ස්වභාවයේ ඉක්මවා යමින් මේ නොමිලේ ලැබෙන මේ සුව පිළිබඳව ඉඟියක් වැටුනොත් තමයි ඔබට ජාතියෝර පාරක් නැත්නම් අර ගැරන්ඩියෙක් සවාත හරින්න ආසේ මේ වද වේදනාවට ලක් වෙන්න තියෙන මේ අල්ලා ගැනීමෙන් මිදෙන්න ඕන වෙන්නේ කියලා මම මේ කියන්නේ. අන්න එහෙම අපි මේ විඳින දේ ඇත්ත
ඇත්තක්ද හදාගත්ත දෙයක්ද ලෝකෙ තියෙන දෙයක්ද සිහිනයක්ද ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන. පුදුන් පුද්ගලයාට ගැඹුරු අවබෝධයක් නැහැ. ඔහු මේ ලෝකේ තියෙන දේවල් තමයි මේ විඳින්නේ. ඔහුත් ඉන්නවා විඳින්නත් තිබෙනවා. එහෙනම් නැවත නැවත සොයනවා. ඊට අවසානයක් දක්වා හොයනවා ඇති වෙන්නේ නැතුව පරලෝ යනවා තවත් උත්පත්තියකට එනවා මනුස්ස කයකට හෝ තව තැනකට. ඒ විඳින්න ඊට පස්සේ මව කුසක් තුල ආයසරයක් මුත කලෙබරයක් නැත් කලෙබරයක් හදා ගන්නවා. කලෙබරේ පාවිච්චි කළා විඳිනවා කලෙබරේ මුත වෙනවාම ගොඩ ගහලා යනවා. පව්පින් වලට අනුව. තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. එහෙම විඳින්න ගිහින් උරුම කරගත්තා මృత කලෙබරයන්ගේ සංඛ්‍යාව ගොඩ ගැහුවොත් එහෙම දිරන්නේ නැතුව වේපුල්ලේ බහර පරිවිත රත්න විශාල ඇට සැකලි සංඛ්‍යාවකට අපට උරුම කාංකයන් සිද්ධ වෙනවායි කියලා. ඒ ලැබිලාද ඒ මියගියේ ලැබිලාද නැහැ. යම් ප්‍රමාණයක් ලැබිලා ඉතුරුක ලබන ඕනෑ කමින්. අනේ එහෙම තේරුම් ගන්න වෙනවා. මේ ගාථාව තුළ තවත් පදයක් තියෙනවා අපි එතෙන්ට ගිහින් දැන් මේ කාරණේ පැහැදිලි කරන්න ඕනේ. නිවන් මගටම උපනිශ්‍රය වෙන කියන කතා කරන්නේ. යස්සන්තරතෝ නසන්ති කෝපා. ඔන්න මම මේ පද ආපහු ආවේ දැන්. පළවෙනි හතරවෙනි පදේ ගත්තා. දෙවෙනි තුන්වෙනි පදේ ගත්තා. තුන්වෙනි දෙවෙනි පදේ ගත්තා. දැන් එනවා පළවෙනි පදේට. ආපහු වෙනවා. මොකද මේ පෙන්වන්නේ? යමෙකුට යස්ස අන්තරතෝ ඇතුළෙහි එහෙම නැතුව ඇති මේකේ තියෙන මේ සිංහල විග්‍රහය තුළ නසන්ති කෝපා කෝපයක් ඇත්තේ නැතිද යමෙකුට ඇතුළත බාහිර කාරණා ගැටෙනකොට උපදින්නට කෝපයක් ඇත්තේ නැතිද භවයට යන සත්වෙක් ඉන්නවා කියන මුලාවකුත් නැතිද එවිටයි මේ ඒ පුද්ගලයා එහෙම අවබෝධයක් තියෙන පුද්ගලයාට භික්ෂු කියලා කියනවා. අතන යෝ භික්ඛු කියලා නෑ යස්ස යමෙකුට ඒ යම් කෙනාට තේරෙනකොට ඔහු ඇඳුම කොහොම වුණත් භික්ෂු. ඔහු මේ කාම ලෝකේ අතහරිනවා ගැරණියක් පුරාණ හැව අතහරිනවා වගේ කියලා. අන්න මේකෙ තිබෙන එක දෙයයි තියෙන්නේ. කෝපා. අන්න ඒ ඔස්සේ අපි පරියසන පවත්තන්ට වෙනවා හොයන්න වෙනවා. ඒකේ අන්තරතෝ කියලාත් තියෙනවා. ඔබට කවදාවත් තේරෙන්නේ නැහැ නේද ඒක ඇතුළත තිබිලා ඉන්න දෙයක් කියලා. ඔබ හිතන්නේ ඒක බාහිර තියෙන දෙයක් කියලා. නැහැ. ඔබට අදාළ අමනාපය අකමැත්ත තරහව වෛරය ක්‍රෝධය කියලා කතා කරන්නව මේ හැඟීම් බාහිර ලෝකේ නැහැ. ඒවා ඇති වුණ හැටි කියලා දෙන්න පුළුවන්. ඔබ යම් විදියකට මේ අවුව හෝ වැස්ස හෝ දරුවෙක් හෝ සමාජය හෝ ඉන්න කැමතිද? ලිප ඇවිලෙන්න කැමතිද? යවුව කැමති විදිහක් තියනවාද? ඒ විදිහට ඔබේ ඇලීමක් ගැටීමක් තියෙනවා. ඒකට එහෙම නොවෙනකොට ඔබට කාමරාගයට එරෙහිව ව්‍යාපාද එනවා. එනිසා ව්‍යාපාදයේ නැමැති සහෝදරයා කාමරාගයට එරෙහිවීමේදී මතුවෙන කෙනෙක් කරනවා වෙන කෙනෙක් නෙමෙයි. ඔබ කෝපය පිළිබඳව පරිශ්‍රණයක් පවත්වලා බලන්න. සතුටින් ඉන්න වෙලාවට, සිල් අරන් ඉන්න වෙලාවට, සන්තෝෂයෙන් ඉන්න වෙලාවට, බාධකයක් හමු නොවන වෙලාවට එහෙම එකක් අපි ළඟ ඇත්තෙම නැහැ. නමුත් බාධකයක්, කරදරයක්, පීඩාවක් එල්ල වුණාම ඔබ කැමති විදිහට වහින්න නැතුවම, පායන්න නැතුවම, දරුවෝ ඉන්නේ නැතුවම, බඩු මෙලි ඉහළ පහළ යන්නේ නැතුවම
ඔබ කැමති පාරිභෝගිකයෙක් වශයෙන් නම් අඩුවට ලබන්න. එතකොට ඒක වෙන්නේ නැතුවම ඔබ කැමති ගොවියෙක් නම් වැඩි මිලට විකුණන්න. ඒක වෙන්නේ නැතුවම Taman කැමති විදියක් හදාගෙන ලෝකේ යථාර්ථය නොවන ඒ විදිහට වෙන්නේ නැහැ කියලා ලෝකෙට දොස් කියනවා. දැන් එහෙනම් මේක තේරුම් ගන්න. ඔබ තුර තවදුරටත් මේ අපි අද කතා කරන්නේ ඒක විතරයි මේ ගාථාව නිසා කෝපය නින්ද හැරෙන විට නින්දෙදිත් හවු වෙනවා තියෙන ප්‍රමාණයක් බාහිර මේ සාධක මුල් කොටගෙන මව පියා දරුවා ගුරුවරයා සමාජයේ ගොවිතැන් භූමිය තව මොනවා හෝ එදිනෙදා කාරණා මුල් කොටගෙන ඔබ මේ පවතින ඔබේ මේ පවතින සංසුන් ස්වභාවය වෙනුවට ඔබ ඇස් රතු කරගත්ත අතපය සොලවන කය වචන පරස ලෙස පාවිච්චි කරන කෙනෙක් බවට පත් වෙනවාද? දැන් පෙර හිටියා වූ මවට පියාට වඳින බුදුන්ට ගරු කරන පූජ්‍ය පක්ෂයට ගරු කරන දරුවන්ට සෙනෙහස දක්වන කෙනාද එතන ඉන්නේ? නෑ. කයින් එයා වුණාට සිතින් වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙලා අර දරුවන්ට විරිදට කාටවත් ඉන්නවා මැරෙනවත් පේන්නේ නැතුව වෙනත් විදිහකට කටයුතු කරනවා. ඒක කොහොමද වුනේ? ඒ කයම එසේ විනාශකාරී ලෙස මෙහෙවන්නට එතෙන්ට ආවා වූ බලවේගය කුමක්ද? යස්සන්තරෝ සන්තිකෝපාන සන්ති නෙමේ. ඔබ මේ ද්වේෂ මූලය ජීවිතේ මුල කාලේ ඉඳලම බලවත් කරනවා. බලවත් කළොත් අදාළ දෙයට බාධා වෙන විට සතර ඉරියව්වේ හෝ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් හෝ ඔබට මේ නසන්ති වෙනුවට සන්ති හොයා ගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ වදාරන්නේ අපි ඒක විතරක් ගැන කතා කරන්නේ අද නිසා ඒක එන්නේ අදාළ හේතු තියෙන නිසායි කියලා. අනර අන්තරා නත්ති කියනර ඇතුළත හේතු නැති වෙන්න වෙනවා. අන්න පෘථග්ජනයා කියලා කියන්නේ ඇතුළත හදාගත්ත කෙනෙක්. ළමා කාලය තරම් යම් තාක් ඔබ ගත කරලා තිබෙනවද? ඒ තාක් කල් ඇලීමට යාමේදී ඇලීමට ඉරෙහුණාම මේ ගැටීම කියන කාරණාව ඔබ චිත්තාභ්‍යන්තරේ රෝපණය කරලා පෝෂණය කරලා බලවත් කරලා තිබෙනවා. දැන් මේ කෝපාග්නිය නැමැති සැඟුණ සතුරා මතුවෙන්න බලන් ඉන්නවා ඔබ සහ තවත් කෙනෙක් අතර ඔබ සහ පවුලේ කෙනෙක් අතර ඔබ සහ බිරිඳ අතර ඔබ සහ කවුරු හරි එක අතර ඝට්ටනයක් ඇති වෙන තුරු. ගිනිකුවර පෙට්ටිය හැප්පුණාම ගින්දර මතු වෙනවා. එතකල් ගින්දර තියෙන තැනක් හොයන්න බෑ වගේ මෙන්න මේ ඝට්ටනයේදී මේ ද්වේෂ මූලය මුල් කොටගත් ද්වේෂය හට ගනු ලබනවා. ඒකට තව බලපානවා ලෝභය නැත්තම් කාමරාගයට ඉඩ නොලැබෙන එක. කැමති විදිහට කටයුතු කරන්නට බාහිර සමාජයේ හෝ ඉඩ නොලැබෙන විට මේක උපදිනවා. දැන් මේ වැඩි දියුණුවේ කෙසේද? ඔබ දන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද කියන පදේ තියෙන්නේ නීවරණ කියන ගොඩේ. දැන් නීවරණ වැඩෙනවා නම් ඔබ නිවීමෙන් ඈතට යනවා නේද? අන්න නීවරණ වැඩෙන්න කියලා දෙන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ. කාම ලෝකේ ජීවත් වෙනකොට යම් යම් කාරණා සමග ඇලීමේදී ගැටීමේදී Tamanට බාධක එන විට මේක බලවත් වෙනවා. දැන් බලවත් වෙන ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ සමාජයට පෙන්වා දෙනවා ඉස්ස පළමුව. පාපම් පාපකතෝ පස්සතාති කියලා.
දෙවෙනුව ස්වකීය ජීවිතය තුළ එය බිඳුව දක්වා පහතට හෙලන්න. එය ශූන්‍ය කරන්න. අනුගමනීය ප්‍රතිපදාවත් තථාගතයන් වහන්සේ හඳුන්වා දෙනු ලබනවා. අනේ අනුගමනීය ප්‍රතිපදාව තුළින් තමයි මේක අපට නැති එකක් බවට පත් කරගන්න වෙන්නේ. නසන්ති. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනෙක් රෝපණය කරලා පෝෂණය කරලා බලවත් කරගෙන ඒ විපාකයේ විඳිනවා. මිනිසා කරමින් ඉන්න එක. මිනිසා ලබාගත් ජීවිතයේ කෑම්බීම් මැදුම් පැළඳුම් ටික හොයාගෙන යුතුයකම් ඉටු කරගෙන කරන්න ඕන මොකක්ද? මේ ගාථාවට අනුව නම් කෝපය බාහිර කාරණයක් නිසා ඇවිස්සෙන්නේ නැති පරිදි කෝපයක් නැති තැනට හිත හදන එක. දැන් අර අංගුත්තර නිකායේ සත්තක නිපාතේ පවතිනවානේ. ඒක ධම්මං භික්ඛවේ පජහත අහංවෝ පටිභාගෝ කියලා අනාගාමිතයි. ඔය අපි මේ කතා කරමින් ඉන්න කාරණා වලින් එකක් මේක අතහරින්න මම ඔබට අනාගාමි වෙන බවට අප වෙනවා. අන්න අර අල්ලා ගැනීම සහ අතහැරීම කොහෙන් කරපු වැඩක්ද කියලා ඉගෙන ගන්න වෙනවා. අතින්ද අල්ලාගත්තේ අතින්ද අතහැරියේ. වෙනත් ක්‍රමකින් මේ අල්ලා ගැනීමද අපට මේ භවයක් හදන සතරක් හදන කාරණේ බවට පත් උනේ. සතරේ පුරුදු කරලා තිබෙන්නේ අල්ලා ගැනීමම නේද? දැන් නිවන් මාර්ගට උපනිශ්‍රේ වෙන්න නම් අල්ලා ගැනීම වෙනුවට අල්ලා ගන්න මොහොත අල්ලා නොගැනීම නැත්නම් අතහැරීම. නැවත නැවතත් වඩන්න පුරුදු කරන්න ඕන නේද? අන්න අර පරණ ගිය පාරේ යනවට අල්ලා ගනිමින් චිත්තාභ්‍යන්තරේ බලවත් කරමින් යනවට අනුසෝත ගාමිත්වය කියලා නමක් ත්‍රිපිටකය තුල පෙන්වලා තිබෙනවා. නමුත් පියවරෙන් පියවර අතහැරීමින් යනවාට පටිසෝත ගාමිත්වය නම් තවත් පියවරක් පෙන්වලා තිබෙනවා. දැන් ඔබ කෝපාග්නිය වැඩි දියුණු වෙන්නා වූ අනුසෝතගාමී පඩිපෙළ ඉහළට යන එක නවතා කෝපනාග්නිය බිඳුව දක්වා සමනය කළ හැකි පහළට යන්නා වූ පඩිපෙළට මාව තීරණය වෙන්න වෙනවා. මේ සුදුසුකම කා තුළද පවතින්නේ? කවුද බාරගන්නේ? උසස් පෙළ අධ්‍යාපනයේදී මේ සුදුසුකම් තිබෙනකොට බාර ගන්නවා. නැතුවම ප්‍රතික්ෂේප කරනවා. සුදුසුකම් තියෙනකොට ඇතුළත් කරගන්නවා. නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ ඔබටත් මේක සුදුස්සෙක් වෙන්න ඕන නේද? ඒ සුදුස්සා ස්ත්‍රීද පුරුෂයාද ගිහියාද පැවිද්දද භික්ෂුවද වනාන්තරගතෝ භික්ෂුවද තාපස පැවිද්ද භික්ෂුවද එබඳු වෙනම ස්ථානයක සිටින නිසා වෙනම ඇඳුමක ඉන්න කියන ස්වභාවය තථාගතයන් වහන්සේ මෙතන වදාරන්නේ නැහැ. අපි තේරුම් ගත යුතු වැදගත්ම කාරණේ ඒක තමයි. අපිට මේ දුකටපත් වෙන හේතු ගෙදර ඉන්නකොට වැඩි නිසා ගෙදර ඉඳන් මේක කරන්න බෑ කියනවා. මම හේතුව දන්නේ නැති නිසා. කැලේට ගියාපම මේ දුක ඇවිස්සෙන්න හේතු මහණු වෙන නිසා දුකක් නැහැ වගේ ඉන්නවා. ඒක ඊට පස්සේ බුදුන් වහන්සේ වදාළ එක කියලා රැවටෙනවා. තථාගතයන් වහන්සේ වදාරනවා දුකට හේතුව බාහිර ලෝකේ නැහැ. සිතේ පවතින හේතුව නැත්නම් නැති කරපුවාම අර 16න් එක වෙනකොට 16න් 15ක උතුම් මාවතක් උතුම් සැනසීමේ මගක් ඔබට විවෘත කරගන්න පුළුවනි කියලා.
එතකොට එහෙමනම් අපට ගුරුවරයෙක් නොමැතිව ගිය පාර වෙනුවට ගුරුවරයෙකුගේ අවවාදානුශාසනාව අනුව යන්න වෙනවා. ගුරුවරයෙක් නැතුව යන පාර තමයි අර කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසාව විතර්කේ වැඩෙනවා. ආගම් ભેදයකින් තොර ලෝකෙ ඉන්න ඕන කෙනෙක් ගාව වැඩෙනවා. මූලය බලවත් වෙනවා. වැඩිම මූලය බලවත් වීමම අපි සංසුන් බව අපට ඈත් කරලා දාන නොපෙනෙන තැනක් බවට පත් කරනවා. දැන් මේකේ පවතින්නේ නසන්ති කෝපයක් නැති වෙන්න. එනම් මේ යමක් වැඩෙන්නේ කොහොමද දුර වෙන්නේ කොහොමද කියන කාරණාව දෙක නේද මේ ඉගෙන ගන්න තියෙන්නේ. ගසක් නම් වැඩෙන්නේ පොර දැම්මොත්. කැටයක් නම් වැඩෙන්නේ කාසි එකට ඇතුළත් කළොත්. කයක් නම් වැඩෙන්නේ ආහාර ගත්තොත්. එසේ මෙය සසර දුක් ගෙනත් දෙන වැඩෙන මූලයක් බවට පත්වීම වෙනුවට ශූන්‍ය මූලයක් බවට පත්වෙන්න වෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කොට අත්දැකීම් ලැබූ ක්‍රමය කුමක්ද? ඔබ මේ මතක් කරලා තියෙන නිවන් මගටම උපනිශ්‍රය වෙන්නා වූ ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං. දෝසක්ඛය කියලා කියනෝනේ. ළමයින්ටත් උගන්වන්න පුළුවන් ක්ෂය කරන්න ඕනේ, කරන්න හොඳ නෑ කියලා. නමුත් ඕනේ කියලා කිව්වට හරි හොඳ නෑ කිව්වට හරි බෑ. ඒ සතුරාට ඔබ ආහාර දී සතුරා සංගවාගෙන සුරක්ෂිතව තබන් ඉන්නවා. අදාළ මොහොතට ඔබ එළියට ගන්නවා. ආරම් පාවිච්චි කරනවා, ආයෙ හංගෙනවා. තථාගතයන් වහන්සේගේ පුරුෂල පවතින්නේ එළියට ගන්න. හැබැයි ආයේ සැංගෙන්න ඉඩ තියන්න එපා. මෙන්න මේ එළියට අරගෙන ඒක තුළට එකතු වීමෙන් සැඟවීමත් එළියට අරගෙන ඒකට එකතු නොවීමෙන් ඒ දුර්වල කිරීමත් කියන මේ කාරණය නැවත නැවතත් මේ අපි කතා කරපු ගාථාවට නම් දෝෂයේදී හෙවත් ව්‍යාපාද විතර්කයේදී කරන්නේ කොහොමද? මානම් දකින්නවා එතකොට තරහව එන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ. එන්න ඕන. ආවුණාට ඒක ලෝක තියෙන දෙයක් නොවන බව තේරෙන්න වෙනවා. ඔබ යම් ඇලීමක් ගැටීමක් ඇති කරන මුලාවීම තුළ ඒ හටගන්න හේතු චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙන බැවින් අදාළ කාරණයට පහරක් වදිනකොට නායාපනය කරනවා වගේ අර තිබෙන හේතු නිසා හට ගන්නවා. දැන් අපි එකට කියනවා ව්‍යාපාද විතක්කම් කියලා. ඔබ මොකද කරන්නේ? එතකොට ඔබ පැහැදිලි ඔබේ ක්‍රියාවලිය පෙන්වන තාගතයන් වහන්සේ අදිවාසේති. ඔබ ඒක බාර ගන්නවා, පිළිගන්නවා. නප්පජහති බැහැර කරන්නේ නවිනෝදේති නිරපාහරින්න කල්පනා කරන්නේ නැහැ. ව්‍යන්තිකරෝති අවසන් කරන්න කල්පනා කරන්නේ නැහැ. න අනභවං ගමේති. ඔබ යලිත් මට වද දෙන්න එන්න එපා මෙහි කියලා හදවතින් බැහැර කරලා දාන මාර්ගයක් ගන්නෙ නැහැ. මෙන්න මේ පාරේ අනේක තමයි සමාජයට හුරු වෙලා තිබෙන්නේ. අපහාන සංඥා. අපහාන සංඥා වෙනකොට පහාන සංඥා පාවිච්චි කරන එක තමයි නිවන් මගට හේතු වෙන මේ භාවනාව සහ ඔබේ මාතෘකාවෙන් නම් ධර්ම දානය. අපි මේ කතා කරන එක දෝසක්ඛය. එනම් මේ ව්‍යාපාද විතර්කය නින්ද හැරෙන්නට ඔබ කරන රාජකාවට අනුව එදිනදා ජීවිතයේදී තමයි මේ ගැටෙන්නකොට ඉඩ නැති වෙනකොට එළියට එන්නේ. කැමති විදිහට වෙන්න කැමති. අවුව හෝ වැස්ස හෝ ගුරුවරයා හෝ හැම දෙයක්ම Taman කැමති විදිහට වෙනවට කැමතියි. නොවන විට තථාගතයන් වහන්සේ වදාරනවා තිබෙන නිසා එන්නේ. මා දකින්නේ ද්වේෂයේදී ද්වේෂය එන්න එපා කියලා තියෙන එක නෙවෙයි. එයට එන්න ඇරපුවාම එන්න එකට කියනවා උප්පන්නං
ව්‍යාපාද විතක්කම්. ඒකට කියනවා ඉමේ පංච උපාදානස්කන්ධේ. දැන් ඒකට මේ පංච උපාදානස්කන්ධයේ තිබෙන්නේ ද්වේෂය නැමැති මම. ද්වේෂයේ නැමැති මුල් කරගෙන මම ක්‍රියා කරන්න ගියොත් කයින් වචනෙන් සිතෙන් එහෙනම් ද්වේෂය පවත්වනවා. ද්වේෂය මම වෙලා මගේ වෙලා මගේ ආත්ම වල පවත්තමින් විශාල හානියක් කරනවා. දැන් අර ඒක ධම්මං භික්ඛවේ පජහත කියන බුදුන් වහන්සේගේ අපවීමට අනුව මේක නොකර ඉන්නේ කොහොමද? උපදිවන්න එපා කියලා නෑ, uppannam ව්‍යාපාදී තප්පං කියලා තියෙනවා. එතකොට උපදින්න එපා කියලා නෑ ඉමේ පංච උපාදානස්කන්ධය කියලා, මෙම පංච උපාදානස්කන්ධය කියලා තියෙනවා. අනිදුක්ඛානාත්ම බැලියොත් උපන් පංච උපාදානස්කන්ධය. එතකොට නොයවසිය යුත්තේ උපන් කාම ව්‍යාපාද විතර්කය. නමුත් සමාජයේ උපදිනවට බයයි. උපදිනොත් එකතු වෙන්න හිතන නිසා උපදින්න නැතුව ඉන්න වෙන මොනවා හරි දෙයක් කරම යට කරන් ඉන්නවා. දැන් ඔබට තේරෙනවද මේ ඔබට පැහැදිලිව පෙනෙන සතුරා ළමා කාලේ සිට ඔහුට ආහාර ලබා දී ඔබ බලවත් කරගෙන අවශ්‍ය මොහොතට ගන්න හංගගෙන ඉන්නවයි කියලා? එවිට එන්නට ඇර එකතු වීමෙන් කවදාවත් සංසිඳෙන්නේ නැහැ කියන එක තථාගතයන් වහන්සේ වදාහරනවා. එන්නට ඇර එකතු නොවීමෙන් සංසිඳේ. මෙන්න මේ එන්නට ඇර එකතු නොවීම සඳහා ඔබ එතෙන්ට දියුණු කරගත්ත සිහියක් ගේන්නේ කොහොමද? මේ පසුගිය දවස්වලම භාවනාව ලේසි කර දුන්නා වූ ධර්ම දේශනාවක් අපි කරනවා. අවාසනාවකට බොහෝ කල් සසරේ එකතු වීමට පුරුදු කළා යරුණාම එකතු නොවීමට පුරුදු කරාපු පුරුද්දක් නැහැ. නූතන මනෝවිද්‍යාව පෙන්නනවා යම් දෙයක් සිතට 10-20 වතාවක් යෝජනා කළොත් තමයි ඒක පිළිගන්නේ, නැත්නම් පිළිගන්නේ නැහැ කියලා. ඔබ එක වතාවක් අත්තා යෝජනා කළා නැතුව ඇති. මේකයි කරන්න ඕන කියලා මෙයා එන වෙලාවට ඒකට එකතු වෙන්න යා පාලනය කරන්න මෙතෙන්ට ගේන්න ඕන දෙයක් බුදු සමය විශේෂයෙන් තිබෙනවා. අර අහුවෙලා යන්න ඒක ඕන නැහැ. මුලා වුණාම හරි. මෙදෙන්ට නම් එතෙන්ට එකතු නොවීන්ට අදාළ ආස්වාදේ ආදීනව දැක නිස්සරණයටපත් වෙන්න අවශ්‍ය දැනීම සහිතව එකතු නොවෙන හැටි. ආයකට මේ එකතු වෙන වෙලාව මේ එකතු වෙන්නේ නැති වෙලාව කියලා හැම වෙලාවක් ඊට පස්සේ නැහැ. අවදි වූ තැන් පටන් සතර ඉරියව්ව ඔස්සේ ඕනෑම කරන වැඩක් ඔස්සේදී මේක උපදිනකොට ඒකට එකතු නොවෙන්න. ඒකට ප්‍රතික්‍රියා නොදක්වන්නට ඒ සුහීන කරන්නට ඔබට මෙතෙන්ට සිහියක් ඕනේ. එතෙන්ට ඕක දකින්නට දියුණු කරන සිහිය තමයි අර ත්‍රිපිටකයේ සතිපට්ඨානේ වඩනවා කියලා පෙන්වලා තිබෙන්නේ. පසුගිය දේශනාවක් අරගෙන අපි එකට කතා කළා මේකට උදව් වෙන ප්‍රත්‍යක් ටික ටික ලං වෙනවයි කියලා. සිදුවෙන සිද්ධිය දැනෙන, දැන් හුස්ම ඇතුළ වෙනවා දැනෙනවා, පිට වෙනවා දැනෙනවා. ඒ වගේ කාම විතරකේ උපදිනවා දැනෙනවා, ව්‍යාපාද විතරකේ උපදිනවා දැනෙනවා. දැනුණා නම් එකතු නොවෙන්න සිහියෝ නැහැ. නමුත් පළවෙනි වතාවට ඒක වඩලා නැත්නම් එයාට සතියකට විතර පස්සේ තමයි මතක් වෙන්නේ. දවස් 5කට විතර පස්සේ තමයි මතක් වෙන්නේ. දවසකට පස්සේ තමයි මතක් වෙන්නේ. මම කලබල වුණා නේද, ගත්ත තීරණේ වැරදි නේද කියලා. හරි එහෙම හරි මම නම් කියන්නේ ඒක හොඳයි. අන්දයත් පච්චාජාත පස්සේ ඉපදුනා. ඔබට මේක අත්හදා බලන්න පුළුවන් ඔබේ ජීවිතය තුළ. අද කටයුත්ත කරලා හෙට පස්සු තැවිලි වෙනවා. නැත්නම් උදේ කටයුතු කරලා පස්සේ පස්සු තැවිලි වෙනවා. ඒ යෝජනා කරලා තියෙන දැන් වැරදි බව පිළි අරන් තිබෙන්නේ. දැන් එහෙනම් පසුව උපදින්න නැති වෙන්න ඊළඟට සහජාත වෙන්න. ඒ මොහොතේම සිද්ධිය එනකොටම වළක්වන්න ඕන කියලා දැක ගන්න ඔබ එතන ඒක දියුණු කරගන්න.
එතකොට එනකොටමත් එයා දකිනවා මේ භාවිතා නොකළ යුත්තා ඇවිදින් පරණ පාරේ ඇවිදින් තිබෙන්නේ එකතු නොවීම කළ යුතුයි කියලා. තව ටිකක් කළා යනකොට ඕක කල් ඇතුවම එයා ඇවිදින් ඉන්නවා වරෙන්කෝ අල්ලගන්න කියලා. පුරේ ජාත. අන්න එහෙම දියුණු කළ සිහියකින් යුක්තව තමයි මේක වළක්වන්නට අපට ඊට වඩා ඕනෑකමක්. මේක වළක්වපුවම යන්න පුළුවන් අර සංසුන් සුවය පිළිබඳ බුදුන් වහන්සේ පෙන්වපු සැනසීම පිළිබඳව ඕනෑකමක්. ඒක පිළිබඳ දැක්මක් තියෙන්න ඕන. ඒ නිසායි මා කල්පනා කරන්නේ ධර්ම ශ්‍රවණයකට මාර්ගඵලලාභී වුණාය මාර්ගයේ ගැනීමෙන් ඵලය ලැබලා තියෙනවා. සුළුවෙන්. දැන් ඒ සිළු එක 100 නම් 100 දක්වා සම්පූර්ණ කරගන්න ඕගොල්ලෝනේ මොකද කරන්න වෙන්නේ? මේක අතාරින්න වෙනවා. සෝබික්කු ජහති වරපාරං. අන්න එහෙනම් බුදුන් වහන්සේ වදාළ දේශක්ක නිබ්බාණං කියන පදේ මෙතෙන්ද ගත්තාම ඔබ සිහියෙන් ඉන්න ඕන එකම අනිත්තට හිටියට කමක් නැහැ. නමුත් මේ ඔබට බරපතල ද්වේෂ චරිතයක් නම් ඔබ ඒකෙහි සිහියෙන් ඉඳලා මෙයාට එකතු වෙලා ඇනුම් බැනුම් කියන්න ඇනුම් පැද කියන්න පහර දෙන්න රිදවන්ට යන්න ගියොත් ඔබ එකතු වුණා. එකතු නොවුනොත් එයාට ආහාර හම්බ වෙන්න එයා කෙට්ටු වෙන්න පටන් ගන්නවා. දැන් ආහාර නොදීමෙන් කෙට්ටු වෙන බව පැහැදිලි කරලා තිබෙනවා රුක්ක සංයෝජන සූත්‍රය තුල. අර ඇතුළත තිබෙන එක තමයි මේ පෙන්වන්නේ යස්සන්තර අත්ති. ඔබ විසින් ද්වේෂ මූලයේ පෝසත් කිරීම තුළ දේශගින්නේ ඇවිලෙනවා. ඒ ව්‍යාපාද විතර්කය කියන්නේ ගින්දක් අවුලුණා. ඔබ මේක පවත්වනවා කියන්නේ ආයෙත් දර දානවා. එහෙනම් තවදුරටත් ගින්නට දර දාලා අවුලවනවා. ඔබ මේක නොපවත්වනවා කියන්නේ අලුතෙන් දාන්නේ නැහැ. එහෙනම් මේක ඇවිදින් ඉවර වෙනවා නෙවෙන්න. අන්න අර නසන්ති කියන තැන දක්වා සෝවාන් සිට අනාගාමි දක්වා යනකොට නැවත නැවතත් එකතු නොවීම තමයි මම දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියලා සිහියෙන්. තේරුම් ගත්තහම අමාරු නෑ. නමුත් ඔබට අර උත්තරීතර සුවේ වටිනාකම තේරෙන්න වෙනවා මේකෙන් දැවෙනවට වඩා මට මේක නැති එක හොඳයි කියලා. ඔන්න ඔබට එතකොට ඒක කරනකොට එදිනදා ජීවිතයේදී ආරම්භයේ පටන් අවසානයේ දක්වා ජීවිතය ඇතුළු හරි ටිකෙන් ටික ඔබට මේ බාධා කරන හතුරා ඔබේ හිතින් ඉවත් වෙලා යනකොට ඉවත් වී යාමම ඒව හොයපු තැනසීම බව තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි ගත්තේ එක පදයක් විතරයි. අදාළ කරුණු තේරුම් අරගෙන සිහියේ තෙන්නගෙන සතිමත්ව මේකට එකතු නොවීම තුළින් ද්වේෂය අනිත්‍ය බලන්නෙක් බවට පත් වෙලා නුවණින් ගෞතම ශාසනය තුළ මේ නිවීම සැනසීමට හිමිකම් කියන්නෙක් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ වතුරුගම කන්නිමහර පදිංචි ඩී.එම්. ඇග්නස් මහත්මිය විසිනි. අරමුණු අතර මෙම ධර්මදානයේ ආනිසංසයෙන් සුදත් ජයරත්න පුතුණන්ගේ සියලු ග්‍රහඵල දුරු වී නිරෝගී සුව ලැබී දීර්ඝායසත් වේවා. ලොකු අයියා ඩී.එම්.එස්. ජයසිංහ මහතාටත් නිරෝගී සුව සහ දීර්ඝායස ලැබේවා. දැනට වසර 4කට පෙර මියගිය ටී.ජී. ජයරත්න ස්වාමිපුරුෂයාට දැනට අවුරුදු 17කට පෙර මියගිය ආරේ එලිසනෝනා මව්තුමියට හා අවුරුදු 26කට පෙර මියගිය ඩී.එම්. සිරිවර්ධන පියතුමාටත් ඉක්මන් භවයකදී මෙම උතුම් වූ සත්‍ය හමු වී සතර දුක් කෙලවර කර ගැනීමට මෙම කුසල් හේතු පාරමිතාවක්ම වේවා. දිනුයි රේණුකා ජයරත්න මහත්මිය, බෑනා W.A.T. විජයලත් මහතා, පුතා සුදත් ජයරත්න මහතා, ලේලිය සිරෝමා ජයසිංහ මහත්මිය, දීපනාත විජයලත්, තරිදු විජයලත්, වාසුල ජයරත්න, සහන් ජයරත්න, කිත්මිනි සහ ආකර්ෂායන මොනුබුරු මිනිමිරියන්ගේ රැකිරක්ෂා කටයුතු හා අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාදය ලැබේවා. එසේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් තව තවත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මේ උතුම් ධර්ම අවබෝධය කරවීම සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පත් ලැබේවා. එසේ මෙම ධර්ම දානයේ කුසලයෙන් ඇග්නස් මහත්මියට උතුම් ශ්‍රී සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහා පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සිහි කරමින් සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට හේතු වාසනා වේවා. ඒක තමයි මම අර ද්වේෂයට එකතු නොවීම කියන එකෙන් පැහැදිලි කළේ තේරුම් ගන්න.
එහෙනම් ඔබතුමියත් ඒ ප්‍රාර්ථනාව කරගෙන තිබෙනවා. එහෙනම් දරුවන්ගේ පැතුම් සපරේවා පරලොව සැපත් ඥාතීන් කැමති නම් පින් අනුමෝදන් කරගනිත්වා. ඔබතුමිය ඇතුළු ධර්මශ්‍රවණය කළ හැමට මේ පෙන්වන්නා වූ උරගහැවක් අතහරින්නාතේ මේ දේ සාරයක් නොවන බව තේරුම් අරගෙන අතහැරමින් උතුම් නිවනින් සැනසෙන මං කරගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං